ගල් අත්තනගොඩ බටදුව ශාන්තිලිපිනේ පදිංචි කල්යාණී ඉලේසිංහ මහත්මිය සහ පවුලේ සැම පරලෝ සැපත් දෙමව්පියන්ට පින් පැමිණීම සහ පවුලේ සැමට සෙත් පතා. ඒ වගේම ඔබ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිසයි මේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය සලසා දෙන්නේ. අපේ මාතෘ භූමියට වැඩම කළ මේ බෞද්ධ රූප වාහිනියෙන් ගුවන්විදුලියෙන් උතුම් වූ සද්ධර්මයෙන් ඔබ දැනුවත් කරන විශේෂයෙන්ම සද්ධර්මයේ වාගේම භාවනා වැඩසටහනින් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන කැනඩාවේ මොන්ට්‍රියල්හි පඤ්ඤාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමිපාණන් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරමු ධර්ම දේශනාව පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නකහපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති අපස්සාදා දුක්ඛාකාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්තුනි, අද මේ ඉල් පුරපසළොස්වක් පොහෝ දවසේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට බොහෝම ශ්‍රද්ධාවෙන් පැමිණි මේ බුද්ධාලම්බන ප්‍රීතිය පහළ කරගෙන සංසුන් නිඳුමක් ඉන්න අපේ වාසනාවන්ත පින්වතුන් පින්වතියන් ලෝකවාසී සෑම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් නිවන් මඟ අරමුණු කරගෙන ලස්සනට යන ගමනක්. ධර්මානුශාසනාව ආරම්භ කිරීමට කලින් ආශිර්වාදාත්මකව වචන කිහිපයක් කරුණාවෙන් සිහිපත් කරවන්නට අදහස් කළා. ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය දැන් මුළු ලෝකේම අස්සක් මුල්ලක් නැර හැම කෙනෙක්ම පාහේ දන්න පුණ්‍යක්ෂේත්‍රයක්, පුණ්‍ය භූමියක්. මේ වාගේ පුණ්‍ය භූමියක් ගොඩනගන්නට අපකැප වුණ විශේෂයෙන්ම මේ රූපවාහිනී බෞද්ධ නාලිකාව, බෞද්ධයා නාලිකාව ආරම්භ කරමින්, බෞද්ධයා ගුවන් විදුලිය ආරම්භ කරමින් එහි නිර්මාතෘ වශයෙන් ක්‍රියා කරන අපේ කල්යාණ මිත්‍ර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අප සීලු දෙනාගේම කල්යාණ මිත්‍රවරයාණන් වහන්සේ නම අප හැම දෙනාගේම පිනට පහළ වෙච්ච සංඝ නේත්‍රූන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේට මේ ලෞතුරා බුද්ධ ශාසනයට බොහෝ කාලයක් වැඩවඩන්ට සියලු කායික මානසික සහනය, නිදුක් නිරෝග භාවය, චිරජීවනය, සියලු යහපත, සියලු දියුණුව, සියලු සැනසෙල්ල වේවායි සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඊළඟට අද මේ පින්කමේ දායකත්වයේ උසුලනු ලබන පිරිස පිළිබඳවත් යමක් මතක් කළ යුතුව තිබෙනවා.
අපේ වසන්ත රෝහණ මහත්මයාත් කල්ැතිව ඒ ගැන මතක් කෙරුවා. ගාල්ල වලහන්දුව ශාන්ති නිවසේ පදිංචි කල්යාණී ඉලේසිංහ මහත්මාව ඇතුළු දූපුතුන් දර්ශනී බාලසූරිය ඒ වගේම තව පිරිසක් ගැන සඳහන් කරලා තිබෙනවා. සුනිතා කාර්යවසම් කැලණිය නොම්බර 60 වරාගොඩ පාර සිංහාර මුල්ලේ පදිංචි ප්‍රියන්ති ගුණවර්ධන සහ කඩවත පදිංචි නීතිඥ ගීතාංජන් සූර්යාරච්චි යන අය. ඉතින් මේ පිරිස ඊළඟට බලාපොරොත්තු වෙනවා Tamanගේ ආදරණීය දෙමාපියවරු ඇතුළු අභාව ප්‍රාප්තවන්ට දුන පරම්පරාගත සියලු ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කරවන්නට. ඉතින් තවත් සෙත්පතන පිරිසත් මේ කොලේ පුරාම ලියලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ප්‍රකාශ කරන්න ගියොත් ධර්ම දේශනාව කරන්ට වෙලාවක් නැතුව යයි වාගේ. ඉතින් ඒ නිසා මම මේ පිරිස ගැන කෙටියෙන් හඳුන්වමින් අපි කල්යාණී ඉලේසිංහ මහත්මිය ඇතුළු පවුලේ දූපුතුන් මුණුබුරු මිනිබිරියන් පවුලට සහ සම්බන්ධ ඥාතීන් සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ පිහිටෙන් සියලු උතුම් සිතුම් පැතුම් සඵල වේවා කියන හැඟීමෙන් බොහෝ දෙනාට හිත වැඩ පිණිස අපේ මේ ධර්මානුශාසනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ. දැන් අපි ධර්මානුශාසනාවට සවන් දෙමු. පින්වත්තුනි, අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ දුකෙන් පෙළෙන සත්වයන් දුකෙන් මුදවා ගැනීම පිණිස, ඒ වගේම බියෙන් පෙළෙන සත්වයන් බියෙන් මුදවා ගැනීම පිණිස, සොවින් පෙළෙන සත්වයන් සොවින් මුදවා ගැනීම පිණිස, සියලු ලෝකවාසීන්ටම නිර්වාණ අවබෝධය ලබා දීම සඳහායි අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝභ පහළ වී වදාළේ. සත්පුරුෂ ලෝකේ මිනිස්කමේ වටිනාකම තේරුම් ගත්ත උදවිය සසරට බිය වෙලා නිවනට කැමති වෙලා බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් කියන හැඟීමෙන් අප්‍රමාද විහරණයෙන් යුතුව මේ නිවන් මාර්ගට බැස ගන්නවා. පින්වත්තුනි, අප හැම දිනටම මේ ලැබිච්ච මොහොත බොහොම වටිනවා. හැම දෙයක්ම අත්හරින්ට සිද්ධ වෙන ලෝකේ සදාකාලික සැපත වූ නිවන සඳහා ගමන් කරන උදවියට මාර්ගෝපකරණ වශයෙන් උපකාර වෙන්නේ, පිහිටවන්නේ සිත කය වචනය තුන්දොර සංසුන් කරගනිමින් හෘදය සාක්ෂියට එකඟව පහළ කරගන්නා වූ මේ පින්කම් පමණයි. මහා ධන නිධාන සම්පත් වෙන්ට පුළුවනි. දූපුතුන් මුණුබුරු මිනිබිරියන් ඥාති මිත්‍ර හිතයිශීන් බොහෝම වෙන්ට පුළුවනි. ඒවා අපි සුළු මොහොතක් සුළු වෙලාවක් ඒ අය සමග වාසය කරලා මේ ඔක්කොම අත්හැරලා දාලා රසමස උලෙන් යුතු ආහාර පාන අනුභව කරලා හදා වඩා වවාගත් ඇටකටුලේ මස් නහර ටිකත් බලාපොරොත්තු නොවුන වෙලාවක අර සොහොන් බිමේ දමන්ට සිද්ධ වෙනවා. ඒ බව තේරුම් ගත්තාම සියලුම සංස්කාර අනිත්‍යයි කියලා අප තේරුම් ගත්තොත් බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව අපට උතුම් සාන්තියට පත්වෙන්ට පිළිවන්කම ලැබෙයි. මාර්ගඵල ආදී ගමයකට සමීප වෙන්ට පිළිවන්කම ලැබෙයි. එනිසා අප කල යුතු ඉහළම වැඩ කොටස තමයි මට මංවත් නැති ලෝකේ දූපුතුන් සැප සම්පත් කොයින්ද කියලා හිතලා හැම මිනිත්තුවක් නෙමෙයි, හැම තත්පරයක් නෙමෙයි, හැම මොහොතක් පාසාම මේ ගැන හිතලා සසරට බිය වෙලා නිවනට බැසගත යුතුව තිබෙනවා.
ඉතින් පින්නතුණිය අප කල්ැතිව සඳහන් කළා වාගේ බුදු පියාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ මේ මිනිස් ලෝකෙ මිනිස් සැප සම්පත් පිළිබඳව ඇලීමක් ඇති කරවන්නටවත් සදිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් පිළිබඳව ඇලීමක් ඇති කරවන්නටවත් බ්‍රහ්ම ලෝකයක බ්‍රහ්ම සම්පත්තියක් ඇති කරවන්නටවත් නෙමෙයි. බුදු පියාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා මහා කරුණාවෙන් දේශනා කර වදාරන්නේ මුල මැද අග තුන් තැනම යහපත් වූ කල්යාණ වූ මේ ධර්මය දේශනා කර වදාරන්නේ උතුම් වූ නිර්වාණ සාන්තියට පත් කරලීම සඳහා. එනිසා අපේ පිරිස මේ ඇප වෙලා කැප වෙලා පේ වෙලා මේ සුදු අතින් සැරසිලා මේ සෙවැනි ලබන සහනය සාන්තිය කිසි තැනකින් පින්වතුනි ලබන්ට පිළිවන් කමක් නැහැ. මොහොතකටවත් අපට සාන්තිය පිණිස පවතින්නේ මේ ධර්ම මාර්ගයේ පමණයි. ඉතින් අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවකදී කර වදාළ දේශනාවක් ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් තැබුවේ. කාල වේලා තිබෙන අන්දමට ඒ ගැන යමක් සිතලා බලමු. බුදු පියාණන් වහන්සේ පින්වතුනි පැහැදිලි කර වදාරනවා න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති අපස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. බොහොම වටින ධර්මයක්. හැම දෙනාම මෙනෙහි කළ යුතුයි. කහවණු මහ වැස්සක් ඇද හැලුණත් පින්නතුනි ආසාවන්ගෙන් පෙළෙන ආසාවන් ඔස්සේ ගමන් කරන අඥානය එයින් තෘප්තියටපත් වෙන්නේ නැහැ. තවත් මදි කියලා තමයි තවත් සම්පත්තිය බලාපොරොත්තු වන්නේ. කහවණු වැස්සක් වැහැලත් එයින් තෘප්තිමත් වෙන්නේ නැහැ අනුවන අඥාන පුද්ගලයා. ඒ කහවණු වැස්සෙනු තෘප්තිමත් නොවන ඒ මිනිස්යාගේ සිතේ ස්වභාවය කුමක්ද? දුක දුම්නස අනේ තව මදිනේ කියලා. දුකෙන්ම තමයි වාසය කරන්නේ. අපි හිතමු කහවණු වැස්සෙන් ඒ අත්ත කහවණු රැස් කරගෙන තිබෙනවා කියලා. ඒව රැස් කරගත්තා වගේම ආරක්ෂා කරන්නට කොච්චරක් වෙහෙසෙන්න ඕනද? මුරකාවල් තබා ගන්නට ඕනද? අවි ආයුධ වලින් යුක්ත වුණු හමුදාවන් තැබිය යුතුද? ඒ හැම වෙලාවකම මේ ඇත්තගේ හිත පිරිසුදුද පිවිතුරුද මෛත්‍රියෙන් යුක්තද කරුණාවෙන් යුක්තද ගුණවත්ද සිල්වත්ද යහපත්ද කියලා ඔය පිරිසම හිතලා බලන්න. මේ මිනිස්සයා මේ සම්පත්තියේ ඇලී ගැලී වෙලී පැටලී බැඳී වාසය කරමින් දුක් ගින්නෙන් දැවෙනවා තැවෙනවා. අපස්සාදා දුකා කාමා. කහවණු වැස්සෙන් සුළු තෘප්තියක් සුළු සාන්තියක් ලැබුණත් අල්ප ආස්වාදයක් ලැබුවත් වැඩිපුර ලැබෙන්නේ මොනවද පින්නතුනි? දුක් ගොඩක් සමුදායක් දැවෙනවා තැවෙනවා. මේ ලෝකේ කරුණු තුනක් ගැන කල්පනා කරලා බැලුවහම මහ මුහුදට කොයිතරම් ජලය ලැබුණත් මහ මුහුද තෘප්තිමත් වෙන්නේ නැහැ. තව ජලය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්වත්තුනි ලෝභී පුද්ගලයාට කොයිතරම් සම්පත්තිය ලැබුණත් තෘප්තිමත් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් අරගෙන බලමු. මේ අහස කඩදාහි කොළයක් වෙලා මහා සාගරයේ තීන්ත වෙලා අපට නොපෙනෙන වස්තුවක් මහා මේරු පර්වතය පෑනක් වෙලා එයත් දෙනවා ඔබට අවශ්‍ය කරන දේවල් ඔබේ ආසාව රඳා පවතින දේවල් ලියන්ට කියලා මේ අහස නැමැති කොලේ. මේ ඇත්තා මේක ලියාගෙන ගිහිල්ලා පින්නතුනේ අහස නැමැති කඩදාහි කොලේ අවසానයි මහ මුහුද නැමැති තින්තත් අවසానයි. තවත් මේ මිනිස්යාගේ ආසාවන් තිබෙනවා. ඔය පිරිස ඔය ගැන හිතලා බලන්න. ඒ නිසා තමයි අපිට මෙච්චර කාලයක් මේ සංසාර ගමනේ සැරිසරන්න සිද්ධ වුනේ.
මම නෙමෙයි මේ කාරණේ පැහැදිලි කරන්නේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ අපි මේ දුක් විඳිමින් තවමත් මේ සංසාර ගමනේ සැරිසරනවා. අපේ භව ගමනේදී අපට බුදු පියාණන් වහන්සේලා අසංඛ්‍ය ගණනක් හමු වෙන්න ඇති. අසංඛ්‍යයි කියන්නේ ගණනින් කියන්න බැරි කියන තේරුම දෙන වචනේ. එතකොට ගණනක් නැති තරම් බුදු පියාණන් වහන්සේලා අපට මුණ ගැහෙන්න ඇති, බණත් අහන්න ඇති. ඇසූ බණ ඒ තැන්වල දමා ගිහිල්ලා කෙලෙස් ලෝකයට ඇද වැටුණු නිසා පොඩි තෘප්තියක් සඳහා මේ වෙනතෙක් විශාල දුක් සමුදායකට දුක් සාගරයකට ඇද වැටී තිබෙනවා. ඒක Taman නුවණින් කල්පනා කරලා බලන්න ඕන. ඥානවන්තයා මේ ගැන හිතනවා. ඥානවන්තයා යථා භූත ඥාන දර්ශනයෙන් ඇත්ත ඇති හැටියෙන් දැකලා හැබැයි නෙන්න මේ අපි රැවටිලා මම්මුලා වෙලා නේද මේ ගමන මෙච්චර කාලයක් ගියේ තා වෙනකන් යන්නේ කියලා. ඔන්න ඔය වගේ පින්වතුනි මේ ලෝභියා තෘෂ්ණාවෙන් ආසාවන්ගෙන් යුක්ත වුණු පුද්ගලයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඔය වාගේම තමයි පින්වතුනි මහා ගින්නට මුළු ලෝකෙම තිබෙන දර එකතු කරලා ගෙනත් දැම්මත් ගින්න සෑහෙන්නේ නැහැ. කොච්චර දැම්මත් බුරබුරා නගිනවා. එතකොට ආසාවෙන් පිරිච්ච පුද්ගලයාගේ ස්වභාවයත් මහා සාගරයට කොතරම් ජලය ලැබුණත් තෘප්තිමත් නොවන්නාසේ මහ ගින්නට කොපමණ දර දැම්මත් තෘප්තිමත් නොවන්නාසේ මහා ලෝභියාත් මොන ආකාරයෙන් සැප සම්පත් ලැබුණත් තෘප්තියටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ පිරිස තේරුම් ගන්න ඕන. වැඩි ඈතට නොගිහිල්ලා පින්වතුනි හැම දෙනාම දන්නවා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණු බුදු පියාණන් වහන්සේ දා ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේගේ සෙවණේ වැඩ හිඳගෙන ලෝකයට පළමුවෙනි සතුට උදානය ප්‍රකාශ කළා. මම හිතනවා මේ හැම දෙනාම දන්නවා. ආත්ම භාවයේ නමැති මේ ගේ හදන තෘෂ්ණා නමැති වඩුවා නොදක මම බොහෝම කාලයක් සංසාරේ සැරිසරුවා කියලා. එතකොට මොකද හිතෙන්නේ? බුදු පියාණන් වහන්සේ ඇතුළු මේ අප ඔක්කොම මේ අනන්ත දීර්ඝ සංසාරයට ඇද වැටුනේ මේ තෘෂ්ණාව නමැති කෙලෙස් සතුරා නිසා පින්වතුනි. බුදු ඇසින් ලෝක තත්ත්වය තේරුම් ගත්ත බුදු පියාණන් වහන්සේ දා අපට මේ බව පළමුවෙනි උදානය වශයෙන් සතුට වශයෙන් ප්‍රකාශ කළා. මේ ගැන අපි ওই පිරිසට සිහිපත් කරවන්නේ මේ බෞද්ධයා නාලිකාවෙන් බෞද්ධයා ගුවන්විදුලියෙන් පැය 24ේම ওই පිරිස බණ අහලා තියෙනවා බණ අහනවා. මේ බණම තමයි අහන්න ඇත්තේ. හැම ස්වාමීන් වහන්සේ නමක්ම කරුණාවෙන් පැහැදිලි කරනවා ඇති. ආසාවෙන් ඈත් වෙන්න, තරහෙන් ඈත් වෙන්න, මෝහයෙන් ඈත් වෙන්න, කෙලෙස් වලින් ඈත් වෙලා හිත පවිත්‍ර කරගන්න කියලා තමයි සීල දෙනා වහන්සේලාම ප්‍රකාශ කරන්නේ. අපි මේ ධර්මය අහලා ඒවා ක්‍රියාත්මක කරන්නේ නැති නිසා ප්‍රායෝගික වශයෙන් අපි ඒවා වැඩට යොදන්නේ නැතුව ඒ ඇසූ තැන ඒ ධර්මය දමා යන නිසා ඒ එතනින් අවසන් වෙනවා. ඒ නිසා නැවත නැවතත් ඒ බණ ඇහුවාම අමතක වෙනවා, නැවත නැවත අහනවා. ඉතින් ඒ නිසා අප මේ 아무තු ධර්මයක් නෙමෙයි මේ ස්වාමීන් වහන්සේලා මෙතෙක් කාලයක් දේශනා කළ ධර්මය තමයි මේ වෙලාවෙත් ඔය පිරිසට සිහිපත් කරවන්නේ. ඉතින් අපේ පිරිස තේරුම් ගන්න ඕන පොඩි ආස්වාදයක් බලාපොරොත්තුවෙන් අපි මේ ලෝකේ පහළ වෙලා මේ වෙනතෙක් මේ ගමන යනවා. අපට කිසිම සහනයක් ලැබිලා නැහැ. සැබවින්ම ওই පිරිසගේ 6-4 තේරෙන කාලේ ඉඳලා යමක් වැටහෙනවනේ. එතෙක් මෙතෙක් ජීවිතේ ආපස්සට හැරිලා බලන්න අපට සැප ලැබුණාද? අපේ බලාපොරොත්තු මුදුන්පත් වුණාද? අපට දුක් ලැබුණාද? අපේ කනස්සල්ලට, දුකට, දුම්නසට, හැමීමට, වැළපීමටපත් වුණාද කියලා. ප්‍රශ්නයට පිළිතුර තමන්ගේ හිතෙන්ම ලබා ගන්නට පුළුවනි. මා කල්ලාතිව මතක කළේ 6-4 තේරෙන කාලේ අපට මතකයිනේ. එතෙක් මෙතෙක් මේ
මොහොතේ නෙමෙයි ඊළඟ තත්පරේ අපට අප බලාපොරොත්තු වෙන සැප සම්පත් ආස්වාදයන් ලැබේ. ඊළඟ මිනිත්තුවේ ඊළඟ පැයේ ඊළඟ දවසේ ඊළඟ සතියේ ඊළඟ මාසේ ඊළඟ අවුරුද්දේ දැන් අපි දන්නේම නැතුව සොහොන් බිමට කිට්ටු වෙලා. තවමත් අපේ ප්‍රාර්ථනා ඉවරයක් නැහැ. අතහරින්න බෑ. මගේ දරුවෝ, මගේ ඉඩකඩම්, මගේ මුණුබුරු මිනිබිරියන්, මගේ සම්පත්, මගේ කියලා මේ අල්ලා ගැනීම ඔස්සේ අර ධර්මය අමතක වෙලා මේ සුළු ආස්වාදයට රැවටිලා මරණ මොහොතෙදිත් මේ ආකාරයෙන් අවිද්‍යාවට වැටිලා තිබෙනවා. සමහර දෙනා අවසන් හුස්ම හෙලන්ට ගියාම ওই පිරිසට බොහොම අත්දැකීම් ඇති. කොච්චර වේදනාවෙන්ද ඒ අය අවසන් හුස්ම හෙලන්නේ මේ තමන්ගේ සම්පත්තිය දරුමුණු බුරු මිනිබිරියන් ගැන ආපස්සට හැරිලා බලලා හිතලා. ඒ අයට එච්චර බැඳීමක් නැහැ. ආදරණීය මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ, ඥාති මිත්‍ර හිතයිසින් ආච්චිලා සීයලා වෙන්න පුළුවනි. දවසක් දෙකක් හඬලා දොඩලා වැළපිලා අර සොහොන් බිමට ගිහින් දානවා. එතකොට අර ඔක්කොම අවසానයි. මේ වාගේ අනිත්‍ය ජීවිතයක්, අස්ථිර ජීවිතයක් අප ගත කරන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ සබ්බේ ධම්මා අනාත්තා කියලා කෙටියෙන්ම පැහැදිලි කළා. මේ සියලු ස්වභාවයන්, සියලු ධර්මයන් අනාත්මයි කියලා. සංස්කාර දුකයි. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඔක්කොම එකතු වෙන්න දේශනා කළා සබ්බේ ධම්මා අනාත්තා කියලා. ධම්මා කියන වචනයට හැම දෙයක්ම ඇතුල් වෙනවා. ඒක අනාත්මයි. මම මගේ කියලා අල්ලගන්න දෙයක් නැහැ කියලා. මේ ලෝකෙ තිබෙන වචන වලින් පින්වත්තුනි ඊටාම භයානක නපුරුම වචනේ තමයි මම මගේ කියන මේ වචනේ. ඒ ගැන හිතලා බලන්න. මේ හැම දිනම කොයි වෙලාවෙත් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සැප සම්පත් බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට අවසන් හුස්ම හෙලන්ට තිබෙන්නේ හෙට වෙන්න පුළුවනි. නමුත් ආසාවන්ගේ ඉවරයක් නැතුව ඒ ගැන තවත් කල්පනා කරනවා. අප මේ වෙලාවලදී පින්නතුනි මතක් කරන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව අපස්සාදා දුක්ඛාකාම අල්ප වූ සුළු වූ ආස්වාදයක් තිබෙන්නේ මේ අප බලාපොරොත්තු වෙන හැම සැප සම්පත්තියකම. සුළු මොහොතක් ලැබුණත් වැඩි කාලයක් අපට දුක තමයි ඇති වෙලා තිබෙන්නේ, ඇතිවන්නේ. හිතලා බලන්න ඒ ගැන. බුදු වදනට අනුව මේ ලෝක දිහාව බැලුවහම පින්නතුනි සැප කියලා දෙයක් තිබෙනවද? සැප කියන්නේ මේ දුකට කියන තවත් නමක්. හැම සැපකම ඇතුල් පැත්තේ තිබෙන්නේ දුක් ගොඩක්, දුක් සමුදායක්, ගිනිගෙන දැවෙන බවක්. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂමධිගච්ඡති කියලා බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමක් තිබෙනවා. නොසිතන, නොවිමසන, පර්යේෂණ කරන්නේ නැති පුද්ගලයා විශේෂත්වයට පත් වෙන්නේ නැහැ කියලා. සිතන්න ඕන, විමසන්න ඕන, උරගා බලන්න ඕන මේක මෙහෙමද කියලා උරගා බලනකොට තමයි මේ දෙතිස් කුණප කොට්ටාස බෙදලා විග්‍රහ කරලා බැලුවාම මේ හැම පරමාණුවක තිබෙන්නේ පිළිකුල් බව, ඉවත් කළ යුතු බව, මම මගේ කියන්ට දෙයක් නැති බව කියන මේ භාවනාවෙන් තමන්ගේ ශරීරයේ ස්වභාවය තේරුම් ගන්නට පිළිවන්කම තිබෙනවා නම් ඔය කියන බැඳීම්, ඔය ආස්වාදයන් තප්පරෙන් ඉවත් කරන්න පුළුවනි. ඒකයි මා කිව්වේ යථාභූත ඥාන දර්ශනයක් ඕන කියලා. ඒක අපි එසේ නොවිමසන නිසා, නොසිතන නිසා අපි ඒ ගැන අමතක කරලා දාලා අර සුළු තෘප්තියට ඇද වැටෙන නිසා අපි දුකෙන් දුකට ඇද වැටෙනවා. ඒ ගැන හිතලා බලන්න. මට පොඩි තැනක් මතක් කරන්න අදහස් වුණා මේ කාරණය ටිකක් පැහැදිලි කරගන්න ඕන නිසා. පින්නතුනි බරණැස තිබුණ ලොකු සැනකෙලියක්, උත්සවයක්. දැන් ওই පිරිස වුණත් සැනකෙලියක් කිව්වහම, අසවල් තැන සැනකෙලියක් තියෙනවා කිව්වහම එය බලන්න කලින් තමන්ගේ හිතේ ආස්වාදයක් ගොඩනගාගෙන හමාරයි. කොයි වෙලාවෙ මේකට යනවද, කොයි විදිහට සැරසිලා යනවද, ඔය ඔක්කොම චිත්ත සංතානවල වැඩ කරනවා ඇති. බලන්න එහෙම තනක් වුණාම කොච්චරක් තෙරපිලා යනවද කියලා දුක් පීඩා විඳගෙන.
අව්ව පින්න වැස්ස ඔය මොනවක්වත් බලන්නේ නැතුව මේ සුරංගනා ලෝකයක් රෝසමල් යහනාවක් මවන්න යන ගමනේ ස්වභාවය ගැන හිතලා බලන්න. ඉතින් ඔය වගේ සැනකෙලියක් තිබුණ බරණැස. ඒ සැනකෙලිය බලන්න බොහෝ දෙනා යන්න පටන් ගත්තා. ගිහිල්ලා බලලා ආපු අය අනෙක් අයට කියනවා අනේ හරි ලස්සනයි. ඔයා ගියේ නැද්ද? උගා දුරට කාන්තාවෝ ඇවිල්ලා කියනවනේ අල්ලපු ගෙදර ඉන්න එක්කෙනාට කතාවට වැටුනහම අපි ගියා හරි ලස්සනයි යන්නේ. ඉතින් අර මිනිස්සයාටත් හිතෙනවා. ඉතින් ඔය බරණැස් නුවර එක බොහෝම දිනිඳු දුප්පත් පවුලක්. ඒ මිනිස්සුયો එදා වේල සොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. ඒ මිනිස්සයාට තිබුණේ අමතරව කොහාට හරි යන්න තිබුණේ සුදු වස්ත්‍ර දෙකක් පමණයි. මේ ඇත්ත කල්පනා කළා. එයාගේ ඒ බිරිඳට බොහොම ආදරෙයි. ඉතින් අර අයත් ඇවිල්ලා මේ කරුණු කියනකොට එකත් එකටම මගේ බිරිඳත් මට කතා කරાવી මේ සැනකෙලිය නරඹන්න යන්න. එහෙම වුණොත් යන්න අපි මේ වස්ත්‍ර දෙක හොඳට හදලා තියන්න ඕන කියලා අර මිනිස්සයා රැලි 100 ගණනක් තියලා ඒක අයන් කරලා අරගෙන තිබුණා බිරිඳ කතා කළොත් සැනකෙලිය බලන්න යන්න. ඉතින් පින්නතුනි ඔහොම ඉන්නකොට දවසක් මේ අර ස්වාමි දුව ස්වාමි පුරුෂයාට කියනවා මේ වගේ සැනකෙලියක් තිබෙනවා මම කැමති රතු වස්ත්‍රයක් ඇඳගෙන රතු වස්ත්‍රයක් පොරෝගෙන ඔබේ කරට උඩින් අත දාගෙන මේ සැනකෙලිය නරඹන්න යන්න කැමති. අර මිනිස්සයා කිව්වා අනේ සොඳුරිය මොනවද මේ කතා කරන්නේ? එදා වේල හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. අපි කොහොමද ඔය රතු වස්ත්‍ර හොයන්නේ? ඒ පාර එයාට කේන්ති ගිහිල්ලා කිව්වා මට යන්න බෑ නං ඔයා වෙන කවුරු හරි එක්ක යන්න කියලා. මේ මිනිස්සයා නිකටල්ලේ තියාගෙන පැත්තක වාඩි වෙලා කල්පනා කරනවා. මොකද මේ බිරිඳට බොහොම ආදරෙන්නේ මේ මිනිස්සයා. අනේ මට මේ වැඩේ ඉෂ්ට කරන්නේ කොහොමද කියලා. අර බිරිඳ ගිහිල්ලා මෙයාට කතා කරනවා. ඇයි කනස්සලටපත් වෙන්නේ? ඇයි දුකටපත් වෙන්නේ? පිරිමින්ට කරන්න බැරි දෙයක් තියනවද? පිරිමින්ට ඕන වෙලාවක ඕන රැයක එහෙම යන්න පුළුවනි. රාජභාණ්ඩාගාරයේ ඔය විදිහේ වස්ත්‍ර තියෙනවා අප්‍රමාණව. ඔබ එහාට ගිහිල්ලා රාජභාණ්ඩාගාරයෙන් වස්ත්‍ර දෙකක් හොරකම් කරගෙන එන්න. ඉතින් කියනකොටම කිව්වා අනේ සුන්දරියේ මට විපත්තියක් නම් ඇති කරන්න එපා. එතන හරියට රකුසන් අරක් ගත්ත විලක් වාගේ රාජපුරුෂයෝ ඉන්නව බලාගෙන කොහොමද යන්නේ? ඊට පස්සේ මෙතුමිය නතරුනේ නැකියුවා. රෑ මධ්‍යම රාත්‍රියේ වුණාට පස්සේ මිනිස්සුયો නිදන වෙලාවේ ඔබ යන්නේ. ඉතින් මේ තමන්ගේ බිරිඳට තිබෙන සෙනෙහස නිසා මේ ඇත්තා රජවාසලට ගිහිල්ලා මධ්‍යම රාත්‍රියේ ඇතුළු වුණා. ඇතුළු වෙලා ඒ භාණ්ඩාගාරයට ගිහිල්ලා දැන් රතු වස්ත්‍ර සොයනවා. රාජපුරුෂයන්ට ඇහැරිලා බලනකොට ඒ ඇත්ත හොරෙක් කියලා මේ මිනිස්සයාට තාලලා හොඳටම අත් දෙක පස්සට තියලා බැඳලා පහන් වුණාම රජතුමාට මේ කාරණේ මතක් කළා. ඒ කාලේ රජවරු තමයි නඩුව අහන්නෙත් අද වගේ ওই මාස ගණන් කල් තියන්න ඕන නෑ. රජුරෝ එක තප්පරෙන් තීන්දුව දෙනවා. රජුරෝ නියම කරනවා මේ මිනිස්සයාගේ හිස භාගයක් මුඩු කරලා ඒ වගේම ඇඟේ රතු කුඩු ගාලා හැම වීතියක් ගානෙම අරගෙන ගිහිල්ලා තල කටු කසෙන් තල රාජාංගනේ තියලා උල තියලා මරන්න කියලා. උල තියලා මරනවා කියොම පැයකින් හමාරකින් නෙමෙයි සමහරවිට දවසක් විතර ඒ උලේ වේදනාව විඳලා. එතකොට දකින්න කෙනෙක් කවරදාකවත් හොරකමක් ගැන හිතන්නේවත් නැහැ. ඉතින් ওই විදිහට නියම කළා. දැන් මේ මිනිස්සයා අර රජුරෝ ඒ නියෝගය දුන්නාම රාජපුරුෂයෝ මේ මිනිස්සයා අත් දෙකක් බැඳලා වීති ගානේ එක්ක අරගෙන ගිහිල්ලා තල අර රාජාංගනේ තියලා උල තැබුවා. දැන් මේ මිනිස්සයා උල තියපු වෙලාවේ මේ ඇස් දෙකෙන් ලේ කඳුළු ගලනවා. ලේත් එක්ක කඳුළු එනවා. ලේන වෙලාවේ කපුටෝ ඇවිල්ලා ඇස් දෙකට කොටනවා. මේ මිනිස්සයා කියන්නේ මොකද පින්වත්තුනි? මේ ආස්වාදය හැටි පොඩ්ඩක් හිතලා බලන්න. මට මේ උලේ ඉන්න එකත් ඉවසන්න පුළුවනි. මට මේ ඇහැට කපුට කොටන එකත් ඉවසන්න පුළුවනි. මට තියෙන එකම සංවේගය, මට තියෙන එකම ශෝකය දුකගේ සොඳුරිය සමග මේ සැනකෙලිය නරඹන්ට යන්න බැරි වුණ එක කියලා. ඒ තරමට මිනිස්යන්ගේ අර ඇට මිදුළු නහර ඔස්සේ
මේ සුළු ආස්වාදය කැවී ගිහිල්ලා තියෙන හැටි බලන්න. මොකද උනේ පින්නතුනි? ඉතින් අර මිනිස්සයා මැරිලා අපාගත වුණා. හොඳ චිත්ත වීතියක්ද? භාවනාවක්ද? බුද්ධානුස්සතියද? ධම්මානුස්සතියද? සංඝානුස්සතියද? සීලානුස්සතියද? නෑනේ. මේ කෙලෙස් ලෝකේ කෙලෙස් වලින් අන්ධ වෙලා මේ මිනිස්සයා දුගතිගාමී වුණා. ඔය ගැන කල්පනා කළාම පින්නතුනි ඔය අප හැම දිනාටම වෙලා තින්නෙත් ඔය පළහිලව්ව නේද? ඒකයි මම කිව්වේ බණහන වෙලාවේ අපි කවුරුත් බොහොම සංසුන්. අප නිතරම මතක් කරන්නේ පින්නතුනි මේ අහන බණ. මම නෙමේ බුදු පියාණන් වහන්සේ ගැන්නුවේ සුනාත හොඳින් අහන්න, ධාරේත හොඳට හිතේ තැන්පත් කරගන්න, චරාත ඒ අනුව ජීවිත පවත්වාගෙන යන්න. අපි කතාවට නම් කියනවා කතා කරනකොට පණ නම් තනාග පිනිබිඳු වෙන්නේ කියලා. ඒවා වචනයට පමණයි. අධ්‍යාත්මයට ගන්න. ඒ ස්වභාවය. එතකොට මේ ලෝකයේ ටික ටිකවත් ඈත් කරන්නට පිළිවන්කම ලැබේ. පින්නතුනි මහබෝසතාණන් වහන්සේලා ලෞතුරා බුද්ධ රාජ්‍ය පිණිස යන ගමනේදී පාරමී 100,000 ගණනක් සම්පූර්ණ කෙරුවේ නෑනේ. පාරමී 10ක්. එයින් එකක් තමයි නෙක්ඛම්ම පාරමී, නෛෂ්ක්‍රම්‍ය, අත්හැර දැමීම. හැම දිනාටම අවශ්‍ය කරන දෙයක් නේ. එතකොට මේ ඇහැට ලැබෙන රූප පිළිබඳව ආස්වාදයන් ඔස්සේ ගමන් කරලා සසරට වැටෙන්නේ නැතුව, කෙලෙස් උපදවන්නේ නැතුව, කනට ඇහෙන ශබ්ද පිළිබඳව, නාසයට ලැබෙන ආග්‍රාණ පිළිබඳව, දිවට ලැබෙන රස පිළිබඳව, කයට ලැබෙන ස්පර්ශයන් පිළිබඳව, ඒ වගේම ඒ පසින්දුරන්ට ලැබෙන අරමුණු මේ වස්තුකාම පිළිබඳව කෙලෙස් උපදවමින් රැත් අපි හිතනවා, එළි වෙනකන් හිතනවා, හීනෙනුත් දකිනවා. දැන් ඇති වැඩේ මොකද? අපි පොඩි බුදුගුණ භාවනාවකින් ආරම්භ කෙරුවා නම් අපේ ජීවිතේ සියල්ල අනිත්‍ය ලෝකයක මිනිස්කම බොහොම වටිනවා කියන හැඟීමෙන් යුතුව බුදුගුණ භාවනාවක් වැඩුවා නම් අබමල් රේණුවක වියදමක් නැතුව කොච්චරක් ලස්සනට නිදාගෙන කොච්චරක් ලස්සනට පුබුදින්න පුළුවන්ද? හිරු එළිය වැටුනහම උදෑසන විලේ පුබුදින නෙළුම් මලක් වාගේ බුදුහාමුදුරුවෝ අරමුණු කරගත්ත සිතෙන් නින්දට ගියහම අර මිනිස්කමේ උතුම් ගුණ මතුවෙලා බොහොම ලස්සනට පුබුදින්ට පුළුවනි. සුඛං පටිබුද්ධති කියල. මේ වැඩ කොටස කරන්නේ මේ වනාන්තර ගත වෙලාවත් වෘක්ෂ මූල සේනාසනයකට ගිහිල්ලවත් නෙමෙයි. තමන්ගේ නිවහනේම තමන්ට භාවනා වඩන්න, තමන්ගේ හිත පාලනය කරගන්න අවස්ථාවන් අප්‍රමාණවත් තිබෙනව පින්නතුනි. ඔය ගැනයි අපි කළ යුතු තිබෙන්නේ අපේ වැඩ කොටස. තමන්ට සතුටු වෙන්න පිළිවන්කම තිබෙනවා. ඇත්තෙන්ම මම බුද්ධ ශ්‍රාවකයෙක්ද ප්‍රශ්න කරලා බැලුවහම ඇත්තෙන්ම මම බුද්ධ ශ්‍රාවකයෙක් තමයි. මම බුදු පියාණන් වහන්සේ දේශනා කරව අදාළ ධර්මය අහලා ඒ අනුව මම ක්‍රියාවේ යෙදෙනවා. ඇත්තෙන්ම මම බුද්ධ ශ්‍රාවිකාවක්ද? මේ කාන්තා පක්ෂ උදවියට හැම දෙනාටම හිතලා බලන්න පුළුවනි. ඔව් මම තිසරණයෙන් පටන් ගත්ත තැන ඉඳලා උතුම් සීල සම්පත්තියේ පිහිටලා මේ දහම් ගුණ අනුව මගේ මනස දියුණු කරලා තිබෙනවා. අන්න හැබෑම බුද්ධ ශ්‍රාවිකාව. ශ්‍රාවක අසන්නා, ශ්‍රාවිකා අසන්නී. එතකොට අබමල් රේණුවකවත් වියදමක් නැතුව බලන්න මොන තරම් පින්සිතුවිලි සමුදායක් තමන්ගේ චිත්ත සංතානයේ ගොඩ නැගිලා තියෙනවද කියලා. ඒක තමන්ට ප්‍රශ්න කරාම දැනගන්න පුළුවනි. ඒ නිසා පින්වත්තුනි අප තේරුම් කරගත යුතුව තිබෙන්නේ අපේ ඇහැ නුවණින් පරිපාලනය කරගන්න ඕන. ඇහැ ලැබුණා තමයි, ඇහැ ලැබුණාම බලන්න මේ සම්බෝධි විහාරස්ථානයේ සම්බෝධිය කියලා කියන්නේ හැම දිනාටම අවබෝධය ලබා ගන්න තැනක්. සම්මා සම්බෝධියට උනත් එන්න පුළුවන් මේ පාරමී 30 ආකාරයකින් සම්පූර්ණ කෙරුවොත්. සම්බෝධි කියලා කියන්නේ එතකොට අපේ සිතට අවබෝධයක් ලබා දීලා චතුරාර්ය සත්‍ය පිළිබඳව ස්වභාවය පැහැදිලි කරන තැනක්. එතකොට
මේ බුදු පියාණන් වහන්සේලා හැමතැන බැලු පැත්තෙන්ම දකින්න පුළුවනි බුදු පියාණන් වහන්සේ. බලන්න හිතේ ඇති වෙන ප්‍රභාස්වර ගතිය එහා පැත්තෙන් ගියාම පරිනිර්වාණ මංචකය මෙතනින් සමාධි සුවයෙන් වැඩ ඉන්න බුදු පියාණන් වහන්සේ. තවත් තැනක බුද්ධ ගයාවේ බුදු පියාණන් වහන්සේ බුදු වුණ ස්ථානයේ මේ හැම තැනක්ම දකිනකොට මේ හැම වචනයක්ම අහනකොට මොනතරම් පිවිතුරු පිරිසිදු මනසක්ද තිබෙන්නේ කියලා. දැන් මේ හිතේ කෙලෙස් කුණු කන්දල් ටික වෙලාවකට හරි නැහැනේ. අන්නේ මනස දිගින් දිගටම අපි පවත්වගෙන යන්න ඕන. යනකොටත් එනකොටත් කතා බහ කරනකොටත් ආහාර ටික ගැනීමේදීත් නින්දට යාමේදීත් නින්දෙන් පිබිදීමේදීත් මේ සිත මේ පිරිසිදු සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පහළ ගෙන යන්ට පිළිවන්කම තිබෙනවා නම් ඒ බුදු ගුණ පහළ කරගන්නට පිළිවන්කම තිබෙනවා නම් ඇහින් බුදුහාමුදුරෝ දැකලා අන්න අපි ඇහැ සංවර කරගෙන තිබෙනවා. ඇහින් කෙලෙස් ලෝකෙ දිහාව බැලුවාම මේ රූපය බොහොම ලස්සනයි, ප්‍රියයි, මනාපයි, නිට්ටයයි, සුභයි, සුඛයි, ආත්මයි. මේ කොටස් මෙහෙමයි කියා අරමුණු ගන්න මොකද වෙන්නේ? අර කෙලෙස් ගින්නෙන් දැවිලා සමහර වෙලාවට සමහර දෙනා සියදිවි නසා ගන්න වෙලාවලුත් තිබෙනවා මේ අල්ප ආස්වාදයට දුක් විඳින හැටි බලන්ට. කොච්චරක් දේවල් සංනිවේදන මාධ්‍යයෙන් ওই පිරිස දකින්නවද අහනවද කියලා බලන්න. එතකොට පින්නතුනි කනින් අපට කනත් ලැබුණා. කන අපට ලැබුණේ මේ වල්පල් අහන්නට නෙමෙයි මේ බුදුබණ අහලා ඒව නැවත සිහියට නගාගෙන අපේ ජීවිත ඇසීමෙන් හොඳ මගකට යොමු කර ගැනීමට. අහලනේ අපි හැම දෙයක්ම ඉගෙන ගන්නේ. පොඩි දරුවගෙන් පටන් ගත්තාම ඒ පොඩි දරුවා අහලා ඉගෙන ගන්නේ ওই පිරිස දැන් වැඩිලා බුදුබණ අහලා මෙන්න මේකයි මේ කර්මස්ථානය මේකයි නිවන් මඟ කියලා තේරුම් ගන්න. ඉතින් ඔය ආදී වශයෙන් බැලුවහම පින්නතුනි අපේ මේ ක්‍රියාකාරකම් හැම එකක්ම සුළු ආස්වාදයට යොමු කරන්නේ නැතුව උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබෙන පැත්තට යොමු කරගත්තොත් බොහොම හොඳයි. අපි මෙතෙක් කල් මම්මුලා වෙලා අවිද්‍යාවෙන් මෝහයෙන් මේ ගමන ගියා. නමුත් අපට අප බලාපොරොත්තු වන තෘප්තිය ලැබුණේ නැහැ. අපේ පිරිස සමහර වෙලාවට මේ ගිහි ජීවිතවල ඉන්නකොට හොඳට ආහාර පාන අනුභව කරලා සුළු වෙලාවක් සුළු ආස්වාදයක් ලබන තැන් තිබෙනවා. මට මතක් වෙනවා වීදාගම හාමුදුරුවෝ ලෝයඩ සංගරාව කියලා මුළු ලෝකයාටම හිත පිණිස ලියු පොතක්. කියවලා බලන්න අර්ථ සහිතව නිවනට යන තෙක් උන්වහන්සේ පවට බිය වෙන හැටි, පවින් ඈත් වෙන හැටි, දස කුසල ධර්මයන් වඩන හැටි, භාවනා ගුණ දියුණු කරන හැටි ඒ පොත පුරාම තිබෙනවා. කවි 140ක් විතර. එක තැනක් උන්වහන්සේ මේ අල්ප ආස්වාදය නිසා මිනිස්සු සසරට වැටිච්ච තැන පැහැදිලි කරන තැනක්. ඔය පිරිස දන්නවා මම මතක් කරවන්නේ තව ටිකක් ඒ ගැන සිහිපත් කරවන්න. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලා අබරණ රිසිලෙස සැරසුම් පාලාගියවැනි බහුරු කෝලම්. ඕකේ ඇතුල් පැත්ත බලන්න. මිනිස්සු හොඳට රසමසුලෙන් යුතු ආහාර පාන පිළියෙල කරගෙන ඇවිල්ලා විනෝද වෙමින් තලු මර අනුභව කළත් කොච්චර වෙලාවක් පින්නතුනේ ආස්වාදයේ දිවේ තියෙනවද? මිනිත්තු ගණන බොහොම සුළු වෙලාවක් තිබෙන්නේ. අපි මේ සඳහා ලොකු කැපවීමක්, වියදම් කිරීමක්, කාලය නාස්ති කිරීමක් කරලා තිබෙනවා. නමුත් කේල් ගහක් පතුරු ගැහුවා වගේ මොනවත් නැහැ අපස්සට හැරිලා බැලුවහම. ඒ වගේම සමහර වෙලාවට කෙනෙකුට අර අප කල්ලාතුව සඳහන් කළා වගේ සංදර්ශනයක් හෝ උත්සවයකට යන්න Taman ළඟ ආභරණ නැත්නම් යාළු මිත්‍රයන්ගෙන් ඉල්ලාගෙන සැරසිලා යනවා. ඉතින් අර මිනිස්සයා දවසක් හරි පහුවෙලා අර උත්සව සභාවේදී ওই ටික ගලව ගත්තොත් මොකද කරන්නේ? කනගාටු වෙන්න සිද්ධ වෙනවා, දුක් වෙනවා. කොච්චර සැරසුණත් තමන්ගේ හදවත කියනවා මේ අනුන්ගේ දේවල් නේ කොයි වෙලාවෙ ගනීද දන්නේ නැහැ කියලා.
ඉතින් ඔය විදිහට පින්නතුනි මේ රඟ මඩලේ අපි නොයෙක් විදිහේ රැඟුම් දක්වනවා පොඩි ආස්වාදයකට සුළු වින්දනයකට. ඇති හැටියෙන් කල්පනා කරලා බැලුවහම මොනවත් නැහැ. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. අප හැම දෙනාම දැන් මේ පහුගිය දවස්වල ඊයේ මට ගුවන්විදුලියෙන් දකොද ඇහුණා කතාවක් වෙනවා. නොයෙක් විදිහේ පින්කම් පැවැත්වෙනවා දැන් මුළු ලෝකයටම විපත්ති බහුල වෙලයි කියලා. හැම දෙනාටම ලොකු භීතියක් ඇති වෙලා තිබෙනවා. මොනව වෙයිද මැරෙයිද නැද්ද ওই විදිහේ දේවල් හරියට තියෙනවා. පින්නතුනි අපි කවරදාකවත් සදාකාලික නැහැ. අප කාටවත් නිගමන කරන්න බෑ මේ මොහොතේ අපේ ජීවිත නැති වෙයිද කියලා. නමුත් අපි කල්ැතිවම සඳහන් කළා වගේ අපි සූදානමෙන් ඉන්නවනම් යථාගතෝ තථාගතෝ ආපු හැටියට යනවා. එච්චරයි අපේ தત્ත්වය. ඒ නිසා අපේ කුසල ධර්ම කොච්චරක් දුරට ගොඩනැගිලා තිබෙනවද කියලා කල්පනා කරලා බැලුවහම මේ தત્ත්වය බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලි කරලා තිබෙනවා. අපි උපදිනවත් එක්කම තමයි මේ මරණය ගෙනවිත් තිබෙන්නේ. ඒ නිසා දුකට දුම්නසට පත් වෙලා කඳුළු සලන එක නෙමෙයි කරන්න තිබෙන්නේ. එයින් අපට වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. හිත හදාගෙන ටිකක් අමාරු වැඩක් වෙන්න පුළුවනි. පුහුණු කරපු නැති සිතක් නිසා. දිගට ඒ ගැන මේ මොහොතේවත් කල්පනා කරන්න පිළිවන්කම තිබුණොත් අපි තුනුරුවන් සරණ ගිය බුදු ගුණ මෙනෙහි කළ, දහම් ගුණ මෙනෙහි කළ, ආර්ය මහා සංඝරත්නයේ ගුණ මෙනෙහි කළ, සීලානුස්සතිය වැඩු, ඔය ආදී වශයෙන් අපේ ගුණ හොඳට දියුණු කරගෙන තිබෙනවා කිව්වහම අපට ඕන වෙලාවක මේවා අත්හැරලා දාලා යන්න පිළිවන්කම තිබෙන්න ඕන. මේ සුළු ආස්වාදයට තව බලාපොරොත්තු වන්නේ තව අවුරුදු 50ක් 60ක් ජීවත් වෙනවා කියන එක අපට විශ්වාස කරන්න බෑනේ. අවුරුදු 50ක් ජීවත් වුණු කෙනෙක් තවත් අවුරුදු 50ක් ජීවත් වෙනවද කියලා. ඒ තරම් අස්තිර ලෝකයක් පින්නතුනි. ඉතින් බුදු පියාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කර වදාලා අල්ප ආස්වාදයක් තිබෙන්නේ මේ අපේ ජීවිතවල. සුළු ආස්වාදයකට අපි මුලා වෙලා රැවටිලා මෝහ අන්ධකාරයට වැටිලා අපි තවමත් මේ සංසාර ගමනේ සැරිසරනවා. අපට හරිය අන්ධකාරය යන කෙනාට ආලෝකයක් පේන්නේ නැහනේ. මේ මෝහ අන්ධකාරය ගමන් කරන පින්නතුනි අපටත් ආලෝකයක් පේන්නේ නැහැ. ඒ මෝහ අන්ධකාරයෙන් අපි මුලා වෙලා අපි තවත් ආස්වාද හොයාගෙන තෘප්තිය සොයාගෙන වින්දන සොයාගෙන ගමන් කරනවා. නමුත් ඔය කියන්නේ කිසි දෙයක් අපට මේ භව ගමනේ ලැබෙන්නේ නැහැ. ඒක අප කෙටියෙන් තේරුම් අරගෙන අපට සංසාරේ පින් තිබුණ නිසා මේ බුද්ධෝත්පාද කාලේ උපදින්නට අවස්ථාව සැලසුණා. ඒ වගේම මේ බුදුබණ අහලා අපේ ජීවිතේ වාසනාවන්ත කරගන්න පිළිවෙල ලැබුණා. පතිරූප දේශ වාසයක් අපට ලැබුණා. කල්යාණ ගුණ ඇති සත්පුරුෂ සංසේවනයේද ලැබුණා. හොඳ දෙමාපියවරු, හොඳ ගුරුවරු, හොඳ අනුශාසකයන් අපට ලැබුණා. ඒ ලැබිච්ච වෙලාවේ අපි තේරුම් කරගත යුතු තිබෙනවා. සසරට බිය වෙලා නිවනට කැමති වෙලා මේ බුද්ධෝත්පාද කාලයෙන්ම මාර්ගඵල අධිගමයකට පත් වෙන්න ඕන කියලා. පින්නතුනේ අපේ රට එදා ධර්මද්වීපයක්. අපට ඒ ගැන යමක් මතක් කරන්න වෙලාව නෙවෙයි. පැරණි මිනිස්සු මහා මන්දිර තිබුණේ නැහැ. මහා සම්පත් තිබුණේ නැහැ. ඒ පවුලක දරුවෝ 7-8 දෙනෙක් 10ක් වගේ හිටියා. පොඩි පැල්පත හදාගෙන පැල්පතේ ඉඳගෙන අර දරුවන්ට ධර්මය කියලා දුන්නා. දැන් තිබෙන මේ sannivedana මේ රූපවාහිනී ගුවන්විදුලි ඔය මොනවත් තිබුණේ නැහැ. අනුරාධපුර යුගවල මිනිස්සු තමන්ගේ ගෙවත්තෙන් නෙලාගත්ත පලාකොළ ටික, එළවලු ටික ලිපේ තියලා තඹගෙන අනුභව කළා තමන්ගේ ස්වාමි පුරුෂයා අතර දරු පැටවුත් එක්කලා. ඒ මිනිස්සෙන්ට එදා අර ගෘහාධිපතිවරයා සමහර වෙලාවට අහස උසට ගෑවෙන චෛත්‍ය රාජානන් වහන්සේලා ගොඩනගලා අද පින්නතුනි මේ 21 වෙනි සියවසේ විදේශයකින් කෙනෙක් ආපුවම පෙන්වන්න මොනවද තිබෙන්නේ? ඔය හොටෙල් එකක් තට්ටු 50ක් 60ක් තියෙන එකද බලන්නේ? ඒ මිනිස්සු බලන්නේ මේ අනුරාධපුර යුගවල මිනිස්සු ඔය තාක්ෂණ තිබුණේ නැහැ. අදත් ඒවට ගියාම හිරිගඩු පිපෙනවනේ මොන තරම්
වැඩ කොටසක් කරලා තිබෙනවාද ලෝවා මහා ප්‍රාසාද රුවන්වැලි මහසෑ ඒ වගේම මහා සාගර වාගේ වැව් හිතක් පිටක් නැති කළුගලට සමාධියක් දීලා සමාධි ප්‍රතිමා වහන්සේලා දැන් මොනවද වෙලා තිබෙන්නේ මේ තාක්ෂණයෙන් දියුණුයි කියන ලෝකේ ඔක්කොම හිතවල තිබෙන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පලිගැනීම පත්‍රය බැලුවත් sannivedana බැලුවත් කැපුව කෙටුව මැරුව කියලානේ වැඩිපුර තියෙන්නේ එතකොට තත්ත්වය මොකක්ද කියලා කල්පනා කරලා බලන්න. අපි මේ කාරණය මතක් කරුවේ නිසා එදා අපේ රට ධර්මද්වීපය කියලා හැඳින්වුවා. අදත් තවදුරටත් ටිකක් හරි තිබෙනවා අපේ පැරණි මිනිස්සුયો ටික ඉන්න තාක්කල්. මට පේන හැටියට. පිට රටකින් මිනිස්සුયો ආපුහම කොච්චර සන්තෝෂ වෙලා යනවද මේ රටේ තියෙන මේ පැරණි කලා ශිල්ප එහෙම දැකලා. ඔය චෛත්‍ය රාජයන් වහන්සේලා. සමහර වෙලාවට නැති මේ ඔය හොටල් එකක ඉඳලා යන එකයි කියලා ඒගොල්ලොම බලාපොරොත්තු වෙනවා. මම මේ කාරණය මතක් කරුවේ පින්නතුනි අද මිනිස්සු මේ ශ්‍රී ලංකාව ගැන ලොකු හැඟීමකින් ඒ රටවල කතා කරනවා මේ වාගේ අය කියලා. ඒ නිසා අපි අපේ කාලවල සිද්ධ වෙච්ච 아무තු දෙයක් නැහැ. එහෙම බැලුවහම අපි තාම බලන්නේ මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගයයි කියලා අර කල්ැතුව සඳහන් කළා වාගේ සුළු ආස්වාදයක් අපට ලැබෙන්නේ කොහෙන්ද මොන ආකාරයෙන් හරි ඒ පැත්තට යොමු වෙන්න පමණයි. ඉතින් මම මතක් කරුවේ අර මිනිස්සු ගෙදර ඇවිල්ලා මේ පිදුරු කුටියේ පොල්ලතු පැලේ ඉඳගෙන අර ගෘහිණිය කුප්පි ලාම්පුව තියාගෙන මොනවා හරි පිළියෙල කරන තෙක් අර මිනිස්සයා අර දරු පැටවු ටික වට කරගෙන තුනුරුවන්ට සමීප කළා. අද තිබෙන ඔය අශ්ලීල අසභ්‍ය සංගීත නෙමෙයි එදා තිබුණේ. එදා තිබුණේ තුනුරුවන්ට සමීප කරන ගතිය. මට තනක් මතක් කරන ඔය පිරිස නොදන්න තැන් නෙමෙයි මේ දේශනා කරපු ධර්මයත් ඔය පිරිස දන්නවා. නමුත් ඒ ගැන ආපහු සිහිපත් කරවීම කර්මස්ථානයක් වශයෙන් මතක් කෙරුවේ. අපි ඒ ගැනත් මතක් කරලා අපේ කාල වේලා ඉක්මලා යනවා. ඉතින් අපේ පිරිස බොහොම සන්තෝෂ වෙන්න ඕන. මම මේ මතක් කෙරුවේ මෙතෙක් වේලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාළ ධර්මයේ නකහපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ කහවණු වැස්සෙනුත් අඥානයා මෝඩයා තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා. ඥානවන්තයා නුවණින් මේ ලෝක දිහාව බලලා මේවා අනිත්‍ය දේවල් කියලා මේවා ඔක්කොම සසරට හේතු වුණු දේවල් කියලා බුදුබණට අනුව සංසාර දුකෙන් මිදෙන්න වෑයම් කරනවා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාලා. ඉතින් පින්නතුනි අද දවසේ මේ ඉල් පුර පසළොස්වක් පොහෝ දවසේ මේ පිරිස පෙහෙවස් සමාදන් වෙලා හිමිදිරි පාන්දර මේ සෙවනට ගෙදරින් මේ ගමන ආරම්භ කෙරුවේ පදවී තිහාරානි සංසයක් වශයෙන් මම යන්නේ බුදු පියාණන් වහන්සේ දකින්න මම යන්නේ බුදුබණ අහන්න මම යන්නේ මගේ සංසාර ගමන කෙටි කර ගැනීම සඳහා අනුශාසනා ලබා ගන්නට කියන මේ වගේ උසස් උදාර පරමාර්ථ ඇතිවයි. වැදු හැදු දෙමාපියවරුන්ගේ නාමයෙන් මේ පිරිස සිල්වත් වෙලා ගුණවත් වෙලා පින්වත් වෙලා යහපත් වෙලා මිල මුදලෙන් තක්සේරු කළ නොහැකි නිර්වාණ අවබෝධය ලබන තෙක් පසුපස්සේ දිවෙන පුණ්‍ය නිධානයක් පුණ්‍ය ලාභයක් රැස් කරගන්නට යෙදුණා. ඉතින් මේ පිරිස කල්පනාවට ගන්න ඕන අපේ මේ සියලු පින්කම් වල බලයෙන් අප හැම දෙනාටම මෙලෝ යහපත සාන්තිය දියුණුව සැනසෙල්ල වේවා. පරලෝ වශයෙන් අප හැම දෙනම බලාපොරොත්තු වෙන උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස මේ සියලු පින්කම් පාරමී ගුණ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. පින්නතුනි පුණ්‍යානුමෝදනාව දැන් තිබෙන්නේ අද දවසේ මේ ධර්ම දේශනා මේ පින්කමේ දායකත්වයේ උසුලනු ලබන්නේ ගාල්ල වලහන්දුව ශාන්ති නිවසේ පදිංචි කල්යාණී ඉලේසිංහ මහත්මිය ඇතුළු දූ පුතුන් දර්ශනී බාලසූරිය කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියාහි පදිංචි වැන්කුවර් ප්‍රදේශයේ ඉන්න රුවන් කාර්යවසම් සුනීතා කාර්යවසම් කැලණිය නොමර 650 වරාගොඩ පාර සිංහාර මුල්ලේ පදිංචි ප්‍රියන්ති ගුණවර්ධන සහ කඩවත පදිංචි නීතිඥ ගීතාංජ
ගීත රංජන් සූර්යාරච්චි යන අය බව සඳහන් කරලා තිබෙනවා. වලහන්දුව ශාන්ති නිවසේ පදිංචිව සිටි සුනිල් ශාන්ත ඉලේසිංහ ස්වාමි පුරුෂයාට එවැගේම ප්‍රේමරත්න ඉලේසිංහ පියාණන්ට අනුලාවති ඉලේසිංහ මෑණියන්ට ගාල්ල හපුගල සිසිල නිවසේ පදිංචිව සිටි ජෝන් පීටර් සෙනවිරත්න පියාණන්ට ගැමුණු යසස් සෙනවිරත්න මලනුවන්ට විලියම් සෙනවිරත්න පියාට ඇග්නස් සෙනවිරත්න හැරියට් සෙනවිරත්න මෑණිවරුන්ට සහ ධනපාල සිරිවර්ධන පියාණන්ට රොමානිස් රුද්‍රිගු පියාණන්ට කීර්ති ලක්ෂ්මන් ගුණවර්ධන ස්වාමියාට ගම්පහ විශාඛාපාරේ පදිංචිව සිටි නීතිඥ ආතර් කපුරු බණ්ඩාර පියාණන්ට සහ සජානී දිල්හාරා පෙරේරා දියණියට කෝට්ටේ මිෂන් පාරේ දොන් සරත් කාර්යවසම් පියාණන්ට රිච්මන් කඳු පාරේ පදිංචිව සිටි ආර්යදාස සූර්යාරච්චි පියාණන්ට සහ ආර්යවතී සූර්යාරච්චි මෑණියන්ට සහ ගුණවර්ධන පවුලේ නැසී ගිය සීලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරවන්න. 86 වන වසරේ පසුවන මුදලිගේ දෝනා දයාවතී සෙනවිරත්න මෑණියන්ට PWG කාර්යවසම් මෑණියන්ට අනුලා ගුණරත්න මෑණියන්ට සෝමා කපුරු බණ්ඩාර මෑණියන්ට නිරෝගී සැප දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කරලා තිබෙනවා. මේ පින්කමට සහාය ලබා දුන් සැමටම දූපුතුන්ට පිටරටවල සිටින සියලුම ඥාතීන්ට නිදුක් නිරෝග භාවය ප්‍රාර්ථනා කරන බව සඳහන් වෙලා තිබෙනවා. පින්වතුනි, මේ ඉලේසිංහ මහත්මිය ඇතුළු හැම දෙනාම සතුටු වෙන්න ඕන. ලබාගත් උතුම් මිනිස්කමෙන් මේ පුරපසළොස්වක් පොහෝ දවසේ සම්බෝධි විහාරස්ථානයේට බොහෝම ශ්‍රද්ධාවෙන් පැමිණිලා මේ ධර්මානුශාසනාවන්ට සවන් දීලා දාන සීල භාවනා ආදී වශයෙන් අත්පත් කරගත්තා වූ සීලු පින්කම් තම නමින් මිය පරලෝකීය ආදරණීය දෙමාපියවරු ඇතුළු සීලු ඥාතීන්ට හිතවතුන්ට ලැබේවා. එයයි ප්‍රාර්ථනා කරන බෝධීන් මුදුන්පත් කර ගැනීම පිණිස මේ පින්කම් හේතු වාසනා කරගනිත්වා කියලා සාදු කියනවා. සිද්ධ කරගත්තා වූ සීලු පින්කම් කල්ැතිව සඳහන් කළ ඒ සෑම දෙනාටම සියලු නිදුක් නිරෝග භාවය චිරජීවනය සියලු යහපත දියුණුව සාන්තිය සතුට සමාදානය සහජීවනය සැනසෙල්ල වේවා ශතවර්ෂාධික කාලයක් ආයු ඉන්දනය සැලසේවායි සාදු කියන්නේ. අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තබන්ට උතුම් සීල සම්පත්තිය පිහිටලා බුද්ධාලම්බන ප්‍රීතිය පහළ කරගෙන දාන සීල භාවනාදී වශයෙන් අත්පත් කරගත්තා වූ මේ සීලු පින්කම් වල බලයෙන් අපේ ගෞරවනීය කුසල ධම්මනායක හාමුදුරුවෝ ඇතුළු මේ සෑම සීලු දෙනාටම මේ සීලු ලෝකවාසී සත්වයන්ටම මෙලොවින් වන්නා වූ සීලු රෝග පීඩා අපල උවදුරු විවිධ විපත්ති බාධක මේ මොහොතේම දූරී බුහුත වෙලා මේ මොහොතෙන් ආරම්භ වන ජීවිත පුරා මේ සෑම දෙනාගේම උතුම් සිතුම් පැතුම් සඵල වී සියලු කායික මානසික සහනය නිදුක් නිරෝග භාවය චිරජීවනයේ සියලු යහපත දියුණුව සැනසෙල්ල වේවා පරලෝ වශයෙන් අප හැම දෙනම බලාපොරොත්තු වන පරිදි ජාත්‍යාදී සාංසාරික දුක් වලින් නිදහස්ව ලබන ලෝකෝත්තර වූ නිර්වාණ සම්පත්තිය අපටත් අප නමින් මිය පරලෝකීය දෙමාපියවරු ඇතුළු සෑම සියලු දෙනාටමත් හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ
ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තුනුරුවන් සරණයි.